Audio Jungle. Audio Jungle. Audio Jungle. පසුගිය වසර පුරා එකදු ශිෂ්‍යයෙකු හෝ අසමත් නොවී වැඩිම සිසුන් පිරිසකට සරසවිවරම් ලබා දුන් ශ්‍රී ලාංකේය අධ්‍යාපන ශාස්ත්‍රය උඩියටිකුරු කළ සම්මාන.lk වෙබ් අඩවියේ නිර්මාත වූ The Best Accounting Lecture විරාජිත් සම්මාන පාඩම කරා ඒක පටන් ගත්තා. ඒ අනුව අපි ගිණුම් කරන සමීකරණයේ ගොඩ නැගුවා. ගොඩ නගලා අපි පැහැදිලි කරා වත්කමක් කියන්නේ මොකක්ද කියලා. එතකොට වත්කමක් කියලා කිව්වේ ව්‍යාපාරයක තියෙන සම්පත් වලට. දැන් අපි ගත්තොත් අපි ඒක හඳුන්වුවේ අනාගත ආර්ථික ප්‍රතිලාභ. අනාගත ආර්ථික ප්‍රතිලාභ ඒ කියන්නේ පුතා මේ මුදල් වගේ දේවල්. මුදල් වැනි දේ. right. එතන මේ අනාගත ආර්ථික ප්‍රතිලාභය කියන්නේ මුදල් වැනි දේ. ඉපයීමේ අරමුණින්. ඉපයීමේ අරමුණින් ඉපයීමේ අරමුණින් ව්‍යාපාරයක් විසින් වර්තමානයේදී පාලනය කරන සම්පතක්. පැහැදිලිද? right. ඒතර අපි කිව්වා එහෙම එකක් වත්කමක් කියලා. ඒ කියන්නේ අනාගතයේ සල්ලි හොයන්න එහෙම අදහසකින් මේ මොහොතේ ව්‍යාපාරයක් පාලනය කරන සම්පතක් තියෙනවා නම් අපි කිව්වා ඒක වත්කමක් කියලා. පැහැදිලිද? right. මෙන්න මේ වත්කම් අපි වර්ග කරනවා. මෙන්න මේ වත්කම් අපි වර්ග කරනවා ප්‍රධාන වශයෙන් කොටස් තුනකට. හරිද? එක පදනම භෞතික පදනම. right. අනිත් දෙකට පුතා අපි ඊට පස්සෙමු මේ භෞතික පදනම කියන්නේ මොකක්ද කියලා ඉවර කරාට පස්සේ. හරි? භෞතික පදනම කියන්නේ යම්කිසි වත්කමක් අපේ පියවි ඇසට පේනවද? භෞතිකමය වශයෙන් ස්පර්ශ කරන්න පුළුවන්ද කියලා. මෙම අතගාලා බලන්න පුළුවන්ද? පැහැදිලිද? අන්නේ හැකියාව මත වත්කම් බෙදනවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට. එකක් අපි කියනවා ස්පෘශ්‍ය වත්කම් කියලා. ස්පෘශ්‍ය වත්කම්. හරි? ඒ කියන්නේ ඒ වත්කම් අපේ පියවි ඇසට පේනවා. යම්කිසි වත්කමක් තියෙනවා ඒ වත්කම අපේ පියවි ඇසට පේනවා. එසේම ඒ වත්කම අපිට ස්පර්ශ කරලා බලන්න පුළුවන්. මේවට අපි කියනවා ස්පෘශ්‍ය වත්කම් කියලා. පැහැදිලිද? මොනවාද එහෙම තියෙන්නේ ව්‍යාපාරික ඉඩම් ආපහු තියෙනවා ගොඩනැගිලි. මේ ව්‍යාපාරේ තියෙන සම්පත් පියවි ඇසට පේන ඒවා. right?
ඊළඟට මෝටර් රථ යන්ත්‍රෝපකරණ ඊට පස්සේ ගෘහ භාණ්ඩ වාඩි වෙන්න තියෙන ගෘහ භාණ්ඩ ඊට පස්සේ කාර්යාල උපකරණ ඒ කියන්නේ ඔය ෆැක්ස් මැෂින් ෆොටෝකොපි මැෂින් ඒ වගේ ඒවා ඊළඟට තොගය ඊළඟට මුදල් මෙන්න මේවා අපේ පියවියසට පේනවා ඒ වගේම අපිට ඒවා ස්පර්ශ කරලා බලන්න පුළුවන් ඒ වත්කම් වලට අපි කියනවා ස්පෘශ්‍ය වත්කම් කියලා පැහැදිලිද රයිට් ඊළඟට අනිත් වත්කම් අපිට කියනවා අස්පෘශ්‍ය වත්කම් උදා අස්පෘශ්‍ය වත්කම් කියන්නේ දැන් ස්පෘශ්‍ය කියන්නේ මොනවාද පියවියසට පේන භෞතිකමය වශයෙන් ස්පර්ශ කරන්න පුළුවන් ඒවා එහෙනම් අස්පෘශ්‍ය වත්කම් කියන්නේ මොනවාද ඒ වත්කම් අපේ පියවියසට පේන්නේ නේ භෞතිකමය වශයෙන් ස්පර්ශ කරලා බලන්න බෑ මත ගාලා බලන්න බෑ හරිද ඒම වත්කම් අපි කියනවා අස්පෘශ්‍ය වත්කම් කියලා එතකොට ඒවා තියෙනවා ව්‍යාපාරික කීර්තිනාමය ඔන්න එක වත්කම හරිද ස්වාධිකාරය හා වෙළඳ ලකුණ ස්වාධිකාරය හා වෙළඳ ලකුණ දැන් සංඝකාරට තියෙන කීර්තිනාමය අපිට පේන්නේ නෑනේ සංඝකාරෝ පේනවා නමුත් ඒ කීර්තිනාමය පේන්නේ ඒක අපි කියන්නේ ඒක අස්පෘශ්‍යයි කියලා දැන් මේ KFC McDonald Burger King වගේ ඒ වෙළඳ ලකුණ කියලා අර බෝඩ් එක නෙමෙයි බෝඩ් එක නෙමෙයි ඒකට තියෙන මාකට් එකේ වටිනාකම අපිට පේන්නේ ඒ කියන්නේ පුතා මෙන්න මේ වත්කමට භෞතික සැකස්මක් නෑ කියන්නේ භෞතිකමය වශයෙන් හැදිලා තියෙන විදියක් නෑ දැන් ඉඩමක තියෙනවනේ භෞතික සැකස්මක් තියෙනවා ගොඩනැගිල්ලක භෞතික සැකස්මක් තියෙනවා මෝටර රථයක භෞතික සැකස්මක් තියෙනවා අන්න එකී භෞතික සැකස්මට වටිනාකමක් තියෙනවා දැන් ප්‍රියසේක තියෙන භෞතික සැකස්මට වටිනාකමක් තියෙනවා යන්ත්‍රයක තියෙන භෞතික සැකස්මට ඒ යන්ත්‍රයට වටිනාකමක් තියෙනවා හැබැයි මේ KFC McDonald Burger King කියලා ඔයාට පේන එක නෙමෙයි දැන් ඒක කෝටි ගාණක් වටිනවා දැන් ඔයාට අපි තුමුකෝ ඔයාගේ ගමේ අපි තුමුකෝ කිරිබත්ගොඩ කියලා නැත්නම් ගම්පහ මාතර මොකක් හරි නගරයක තියෙන KFC එකේ බෝඩ් එක ගලවලා දීලා කෝටියක් ඉල්ලුවොත් ඔයා දෙනවද නෑ ඒක වටින්නේ ඒ බෝඩ් එක නෙමෙයි ඒකට තියෙන වෙළඳ පොළ වටිනාකම ඒක භෞතිකවම ඇදිලා නෑ මේ මෝටර රථය ඇදිලා තිනවා වගේ KFC කියන එක McDonald කියන එකේ භෞතික සැකස්මක් නෑ ඒ නිසා අපි කියනවා ඒවා අස්පෘශ්‍ය වත්කම් කියලා පැහැදිලිද ඒකේ භෞතික සැකස්මක් නෑ නැති නිසා අපේ පියවියසට පේන්නේ නෑ පැහැදිලිද
තේරුණාද? රයිට්. හරි. ඊළඟ පදනම පුතා වත්කම් වර්ග කරන ද්‍රවශීලතා පදනම. ද්‍රවශීලතා පදනම. හරිද? මොකක්ද මේ ද්‍රවශීලතාවය කියන්නේ? ද්‍රවශීලතාවය කියන්නේ යම් කිසි වත්කමක් හිතන්නකෝ මේ හරියේ ඉඩම් කියලා ගොඩනැගිලි යන්ත්‍රෝපකරණ ඊට පස්සේ මෝටර රථ ඊට පස්සේ කාර්යාල උපකරණ ඊට පස්සේ ගෘහ භාණ්ඩ තොගය මුදල් වගේ දේවල් මෙන්න මේ වත්කම් කාලපමාවකින් තොරව ඒ කියන්නේ ඉතා ඉක්මනින් හා ආර්ථික පාඩුවකින් තොරව ආර්ථික පාඩුවකින් තොරව මුදල් බවට පත් කරන්න තියෙන හැකියාව මුදල් බවට පත් කරගන්න තියෙන හැකියාව මෙන්න මේ වත්කම් ඉතා ඉක්මනින් ටක් ගාලා හැබැයි පාඩුවක් වෙන්න බෑ මුදල් බවට පත් කරන්න ගියාට පාඩුවක් වෙන්න බෑ දැන් ඉඩමක් කෝටි 10ක විකුණු ඉඩමක් රුපියල් 100ට විකුණනවා කිව්වොත් දැන් විකුණන්න පුළුවන් අපි කතා කරන්නේ මේවත් නෙමෙයි ඉතා ඉක්මනින් හැබැයි ආර්ථික පාඩුවකින් තොරව කියන්නේ පාඩුවක් වෙන්න බෑ හරිද පාඩුවකින් තොරව මුදල් බවට පත් කරන්න තියෙන හැකියාව මත වත්කම් වර්ග කරනවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට මෙන්න මේ හැකියාව මත වත්කම් වර්ග කරන කොටස් දෙකකට හරිද දැන් හිතන්න ඔයා තිලක වර්ධනයකට යනවා හරිද ගිහිල්ලා ඔයා ආනවා මේ ඉඩම ගන්න බැරිද මේ ඔයාලගේ ඉඩම ගන්න බැරිද එයා කියනවා සර් මේ අපි ඉඩම විකුණන්න නෙමෙයි තියෙන්නේ එනවා එහෙම විකුණන්නේ නැද්ද ඒ කියන්නේ ව්‍යාපාරෙට අදහසක් නැහැ ඒ ඉඩම විකුණලා මුදල් ගන්න පැහැදිලිද තේරුණාද එතකොට අපි ආනවා තව මාස 2-3කින් ආවොත් පුළුවන් ද ඉඩම ගන්න එයා කියනවා නෑ සර් අපි මාස 2-3ක් නෙමෙයි එහෙම ඉඩම විකුණන්නම අදහසක් නෑ දැනට එහෙම අපිට අවශ්‍යතාවයක් පැන නැගිලා නෑ ඒතර ආනවා මේ අවුරුද්දකට පස්සෙවත් බැරිද එන බෑ එහෙම නෑ සර් අවුරුද්දක් නෙමෙයි තව අපි බිස්නස් එක කරන් යනවා ඒක ඉක්ුණන්න බෑ කියලා එතකොට ව්‍යාපාරික වත්කම් තියෙනවා එහෙම අවුරුද්දක් යනකම් මුදල් බවට පත් කරන්නේ නැති ඒ කියන්නේ ඒක මුදල් බවට පත් වෙන්න පුතා අවුරුද්දකට වඩා වැඩි කාලයක් යනවා අවුරුද්දකට වඩා වැඩි කාලයක් ඒ කියන්නේ මාස 12කට වඩා වැඩි කාලයක් යනවා අන්නේම වත්කම් අපි කියනවා ජංගම නොවන වත්කම් කියලා
ජංගම නොවන වත්කම්. පැහැදිලිද? ඒ කියන්නේ ඒ වත්කම මුදල් බවට පත් කරන්න කවදාරි කරයි. ඒ කරන්න මාස 12කට වඩා යනවා. වඩා වැඩි කාලයක් ගතවන වත්කම්. හරිද? තොර එකී වත්කම මුදල් බවට පත් කරගන්න මාස 12කට වඩා වැඩි කාලයක් යනවා. පැහැදිලිද? sorry. තර අපි එයාගෙන් යනවා රයිට්. ඔයා ඉඩම විකුණන්නේ නෑනේ. මට බැරිද ගොඩනැගිල්ල ගන්න? එයා කියනවා ඉතින් සර් මේවනේ ඉඩම දෙන්න නැතුව ගොඩනැගිල්ල ගලවලා දෙන්න බෑනේ. ඉඩමත් එක්ක තමයි ඒක විකුණන්නේ. අපි ගොඩනැගිල්ල විකුණන්නෙත් නෑ. වෙන අවුරුද්දක් ගියත් ආවොත් නෑ නේද? එහෙම අවුරුද්දක් ගිහිල්ලා ආවත් ගොඩනැගිල්ල අපි දෙන්නේ නෑ. ඉතින් බොරුවට කතා කරන්න එපා. රයිට්. ගන්න ඇත්තද? ඊට පස්සේ ඔයාගේ මේ ඒ කියන්නේ තිලක වර්ධනයකට ඇඳුම් අරන් ඉන්න ලොරියක් නතර කරලා අනවා. ෂා මේ තියෙන්නේ මරු ලොරියක්. මට බැරිද මේක සල්ලි වලට ගන්න? එයා කියනවා නෑ සර් අපි මේක විකුණන්නේ. ලොරිය විකුණන්නේ සර්ට ඇඳුම් ඕන්නම් දෙන්නම්. ලොරිය විකුණන්නේ. මේක අපේ බිස්නස් එකේ ඇඳුම් බෙදාරින්න තියෙන එක. අපි යනවා ගන්න බෑ නේ. ඔව් ගන්න බෑ. ඒක දෙන්නේ නෑ. ඊට පස්සේ ඔයා යනවා කැෂියර් ගාවට. ගිහිල්ලා නා මේ දැන් කැෂියර්ගේ ගෑවලම යනවා සර් මොනවාරි ගත්තද? ඔයා කියනවා නෑ නෑ ගත්තේ නෑ මම මේ මොනිටර් එක බලන්න ආවේ ඔයගොල්ලන්ගේ. මේක ගන්න බැරිද? අර එතන ඩිස්ප්ලේ වෙන මොනිටර් එකක් තියෙන්නේ. ඒකට ඒකින් ඉන්න ගෑවලම කියනවා නෑ සර් අපි ඒක විකුණන්නේ නෑනේ. බිස්නස් එකේ වැඩවලටනේ තියෙන්නේ කියලා. ඒ කියන්නේ ආ විකුණන්නේ නෑනේ. ඒක සල්ලි අපිට සල්ලි දීලා ගන්න බෑනේ. ඔයාන අවුරුද්දකට පස්සේ ආවොත් නෑ සර් එහෙම නෑ මේක විකුණන්නේ නෑ අපි කොහොමද? කැඩුනොත් විකුණනවා. ඉතින් කැඩෙන දවසක් තාම තීරණය කරලා නෑ. පැහැදිලිද? එතකොට වාඩි වෙන්න දාන තියෙන පුටු ඒවා විකුණන්නෙත් නෑ සර්. එතන ව්‍යාපාරයක් මෙන්න මේ කියන වත්කම් විකුණන්නේ නෑ. ඔයා බැරිම තැන යනවා ඇඳුමක් බලන්න. එතකොට එතන ඉන්න මිනිස්සයානවා අස මේ ඇඳුමද බැලුවේ? ඔයා කියනවා නෑ නෑ ඇඳුම නෙමෙයි බැලුවේ ඩමි එක තමයි බැලුවේ. ඩමිය ගන්න බැරිද? එයා කියනවා නෑ සර් ඒක ඩිස්ප්ලේ දාන්නනේ තියෙන්නේ. ඔය අපි එන අලුත් කලෙක්ෂන් ඕකට තමයි දාන්නේ. ඉතින් ඒක විකුණලා කොහමද? ඩමිය විකුණන්නේ නෑ ඕන්නම් ඩමියට දාලා තියෙන ඇඳුම දෙන්න. අයින නෑ නෑ මම මේ ඩමියක් බැලුවේ එහෙම කියලා. ඒතර ආට පැහැදිලි සමහර ව්‍යාපාර තියෙනවා මෙන්න මේකී වත්කම් මේ කියන වත්කම් විකුණන්න අදහසක් නෑ. ඒවා කවදාරි විකුණයි. ඒ විකුණන්න යන කාලය සැබෑවටම මාස 12කට වඩා වැඩි. පැහැදිලිද? මාස 12කට වඩා වැඩියෙන් යනවා. ඒ වත්කම් වලට අපි කියනවා පුතා ජංගම නොවන වත්කම්. ජංගම නොවන වත්කම් මේවත් දිගුකාලීන වත්කම්. ජංගම නොවන වත්කම් මේවත් දිගුකාලීන වත්කම්. එතකොට මෙකී වත්කම් ව්‍යාපාරයකට ලාභ උපයලා දෙන්නේ. ලාභ උපයලා දෙන්නේ ඉතා දිගුකාලීනව. දැන් මේ ඉඩම් ගොඩනැගිලි මේ අවුරුද්දේ ලාභ ගෙනල්ලා දෙනවා. ඊළඟ අවුරුද්දෙත් ගෙනල්ලා දෙනවා. මේ යන්ත්‍ර මෝටරත් ඔක්කොම තව අවුරුදු කීපයක් මේ වත්කම් අපිට ලාභ උත්පාදනය කරලා දෙනවා. කෙටි කාලීනව නෙමෙයි ඉතා දීර්ඝ කාලීනව ලාභ උපයලා දෙනවා. පැහැදිලිද? තේරුණාද? right.
එතකොට අනිත් වත්කම් මොනවාද? ජංගම වත්කම්. ජංගම වත්කම්. පුතා ජංගම කියන එකේ තේරුම මාස 12යි කියන එක. ජංගම කියන එකේ තේරුම මාස 12යි. එතකොට ජංගම වත්කමක් කියන්නේ එතකොට ව්‍යාපාරයේ අදහස් කරනවා ඒ වත්කම මුදල් බවට පත් කරගන්න මාස 12ක් හෝ 12ට වඩා අඩු කාලයක් තුල එක්කෝ මාස 12ක් එහෙම නැත්නම් මාස 12කට වඩා අඩු කාලයක් තුල එකී වත්කම මුදල් බවට පත් කරගන්න අදහස් කරනවා. දැන් තොගය ඔයා යනවා තිලකවර්ධනගෙන් සර්ට් එකක් ගන්න. එතකොට ඒකේ ඉන්න සේවකයෝ කින්නවද? සර් අවුරුද්දකට පස්සේ නෝක ගන්න කියලා. එහෙම කියනවද? නෑ. ඒක මේ දැන් මුදල් බවට පත් කරන්න තියෙන්නේ. මේ දැන් මුදල් බවට පත් කරන්න තියෙන්නේ. ඒ නිසා ව්‍යාපාරය අදහස් කරනවා එකී වත්කම මාස 12ක් හෝ 12ට වඩා අඩු කාලයක් තුල මුදල් බවට පත් කරගන්න. පැහැදිලිද? දැන් මුදල් බලන්න. ව්‍යාපාරයේ මුදල් උදා මුදල් කරන්න තියනවාද? ඒ කියන්නේ ඔයා ගාව රුපියල් 1000ක කොලයක් තියෙනවා. දැන් මේ 1000ක කොලය මුදල් බවට පත් කරන්න උනා. මුදල් බවට පත් කරන්න උනා. අමුතුවෙන් මුදල් කරන්න දෙයක් තියනවද? එහෙම තියනවද? නැහැ. ඒ නිසා අපි කියනවා පුතා මේ මුදල් කියන වත්කම 100% ද්‍රවශීල වත්කමක් කියලා. ද්‍රවශීල වත්කම. ඒකේ නැවත මුදල් බවට පත් කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. පැහැදිලිද? ඒක මුදල්ම තමයි. තේරුණාද? පැහැදිලි නේ? right. දැන් බලන්න ව්‍යාපාරයක ඉන්න ණයගැතියෝ කියන්නේ කවුද? ව්‍යාපාරයෙන් භාණ්ඩ ණයට ගන්න කට්ටිය. දැන් ඔයාගේ කඩයක් කියලා හිතන්නකෝ. කඩෙන් කවුරු හරි ණයට බඩු අරන් යනවා. දැන් සල්ලි ටික ඉල්ල ගන්න උනා. එතකොට ඔයා කෝල් එකක් දැම්මම යා කියනවා අනේ මම හිතුවේ ඔයා අවුරුද්දකට විතර පස්සේ කතා කරයි කියලා. එහෙම කියනවද? එතකොට ඔයා කියන්න ඕන දේවල් ටික කියනවා. හරිද? නෑ. අපි මේ ණයගැතියන්ගෙන් මුදල් ඉතා ඉක්මනින් ඉල්ල ගන්න තමයි අදහස් කරගන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ මාස 12කට වඩා අඩු කාලයක් තුල. ඒ නිසා මෙන්න මේ වත්කම් අපි කියනවා පුතා ජංගම වත්කම් කියලා. පැහැදිලිද? එතකොට එකී වත්කම් කෙටි කාලීනව සල්ලි බවට පත් කරනවානේ. ඒ නිසා මේ වත්කමට පුළුවන් ව්‍යාපාරිකට මෙන්න මේ මුදල් උපයලා දෙන්න කෙටි කාලීනව. දැන් තිලකවර්ධනයේ තියෙන සර්ට් එකකට පුළුවන් one time එකපාරයි සල්ලි හොයලා දෙන්න. ඒ සර්ට් එකට බෑ දෙපාර තුන් පාර සල්ලි හොයන්න. පැහැදිලිද? ණයගැතියට පුළුවන් එකපාරයි සල්ලි දෙන්න. ආපහු ඔයා දෙපාර තුන් පාර සල්ලි දෙන්නේ නැහනේ. ඒ නිසා ඒක කෙටි කාලීනව තමයි අපිට මුදල් උත්පාදනය කරලා දෙන්නේ. නමුත් මේ ඉඩම් ගොඩනැගිලි යන්ත්‍රෝපකරණ මෝටරත කාර්යාල උපකරණ කියන ඒවා ඉතාමත් දිගු කාලීනව භාවිතා කරලා වසර ගණනාවක් පුරා ව්‍යාපාරයට මුදල් උපයලා දෙනවා. පැහැදිලිද?
මුදල් උපයලා දෙනවා. තේරුණාද? right. පැහැදිලිනේ? එතකොට ද්‍රවශීලතා පදනමට අනුව වත්කම් වර්ග කිරීම. හරි. බලන්න ඔයාගේ ටියුට් එකේ භෞතික පදනම මත වත්කම් වර්ග කිරීම බලන්නේ යටතේ මෙම පදනම යටතේ සිදුවන්නේ කිසියම් වත්කමක් භෞතිකමය වශයෙන් පියවි ඇසට පෙනේද නොපෙනේද භෞතිකමය වශයෙන් ස්පර්ශ කළ හැකිද නොහැකිද යන කරුණු මත වත්කම් වර්ග කිරීමයි. භෞතික පදනමට අනුව ව්‍යාපාරයක පවතින වත්කම් ප්‍රධාන කොටස් දෙකක් යටතේ වර්ග කළ හැක. එකක් ස්පෘශ්‍ය වත්කම්, අනිත් එක අස්පෘශ්‍ය වත්කම්. එතකොට ස්පෘශ්‍ය වත්කම් කියලා අපි කිව්වේ අපේ පියවි ඇසට පේන ඒවා. පියවි ඇසට පෙනෙන භෞතිකමය වශයෙන් ස්පර්ශ කරන්න පුළුවන් ඒවා. හරිද? බලන්න ස්පෘශ්‍ය වත්කම් එනම් භෞතිකමය වශයෙන් පියවි ඇසට පෙනෙන භෞතිකමය වශයෙන් ස්පර්ශ කළ හැකි වත්කම් ස්පෘශ්‍ය වත්කම් නම් වේ. උදාහරණ ඉඩම්, ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ, මෝටර රථ, ගෘහ භාණ්ඩ, කාර්යාල උපකරණ, භාණ්ඩ තොගේ මුදල්. එතකොට භෞතික පදනමට අනුව අපි වත්කම් වර්ග කළා. ඊළඟ ක්‍රමය අස්පෘශ්‍ය වත්කම්. අස්පෘශ්‍ය වත්කම්. ඒතර අස්පෘශ්‍ය වත්කම් කියලා කිව්වේ එකේ වත්කම පියවි ඇසට පේන්නේ නැහැ. හරිද? භෞතිකමය වශයෙන් ස්පර්ශ කරන්නත් බෑ. ඒ කියන්නේ මේ වත්කමට භෞතිකමය ව්‍යුහයක් නැහැ. භෞතිකමය සැකසුන විදියක් නැහැ. උදාහරණ කීර්ති නාමය. සංඝකාරට තියෙන කීර්ති නාමය. ඒකේ භෞතික සැකස්මක් නැහැ. වෙළඳ ලකුණු භෞතික සැකස්මක් නැහැ. ඒ නිසා අපි කියන ඒවා අස්පෘශ්‍ය වත්කම්. එතකොට ඊළඟට වර්ග කළා ද්‍රවශීලතා පදනම. ද්‍රවශීලතා පදනම. මොකක්ද ද්‍රවශීලතාවය කිව්වේ? යම්කිසි වත්කමක් ඉතා ඉක්මනින් හැබැයි ආර්ථික පාඩුවක් වෙන්නේ නැතුව, අලාභයක් වෙන්නේ නැතුව මුදල් බවට පත් කරන්න තියෙන හැකියාව. පත් කරන්න තියෙන හැකියාව. අන්නේ හැකියාව මත වත්කම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කැඩුවා. එකක් ජංගම නොවන වත්කම්. හරිද? right. තොර ජංගම නොවන කිව්වේ මොකක්ද? ඒ වත්කම මුදල් බවට පත් කරන්න මාස 12කට වඩා යනවා. මාස 12කට වඩා වැඩි කාලයක් යන වත්කමක්. හරිද? ඒ වත්කමට හැකියාව තියෙනවා ව්‍යාපාරයට දිගු කාලීනව මුදල් උපයලා දෙන්න. ලාභ උපයන්න. පැහැදිලිද? right. එතකොට අනිත් වත්කම තමයි ජංගම වත්කම්. හරි? එතකොට ජංගම කියන වචනේ තේරුම මාස 12යි. එතකොට ව්‍යාපාරය අදහස් කරනවා මේ වත්කම මාස
12ක් හෝ ඊට වඩා අඩු කාලයක් තුල මුදල් බවට පත් කරන්න. හරිද? කියන්නේ තොග, ණය ගැතියෝ, මුදල් ඒවා මාස 12ක් ඇතුළත මුදල් බවට පත් කර ගන්නවා. ඒ නිසා මේ වත්කමට හැකියාව නැහැ ව්‍යාපාරයකට දිගුකාලීනව වසර ගණනාවක් පුරා ලාභ උපයලා දෙන්න. පැහැදිලිද? තේරුණාද? හරි. බලන්න එතන ද්‍රවශීලතා පදනම මත වත්කම් වර්ග කිරීම. ද්‍රවශීලතාවයේ යනුවෙන් අදහස් වන්නේ කිසියම් වත්කමක් ආර්ථික පාඩුවකින් තොරව ඉතා ඉක්මනින් ඒ කියන්නේ කාලපමාවකින් තොරව මුදල් බවට පත් කිරීමට ඇති හැකියාවයි. ඒ අනුව ද්‍රවශීලතා පදනම මත ව්‍යාපාරයක පවතින වත්කම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ග කළ හැකිය. අංක 1 ජංගම නොවන වත්කම්. අංක 2 ජංගම වත්කම්. මොනවාද ජංගම නොවන වත්කම්? එනම් මාස 12කට වඩා වැඩි කාලයක් භාවිතා කිරීමට අපේක්ෂා කරන වත්කම් ජංගම නොවන වත්කම් නම් වේ. මෙම වත්කම් දිගුකාලීන වත්කම් ලෙස හඳුන්වන අතර මෙම වත්කම් භාවිතා කිරීම තුළින් ව්‍යාපාර ආයතනයක් දිගුකාලීනව ආර්ථික ප්‍රතිලාභ පුතේ ආර්ථික ප්‍රතිලාභ කියන එක හයිලයිට් කරලා ලියාගන්න මුදල් කියලා මුදල් කියලා. ඉපයීමට අපේක්ෂා කරයි. මුදල් වැනි දෑ උපයන්න අපේක්ෂා කරනවා. සාමාන්‍යයෙන් මෙම වත්කම් වල ද්‍රවශීලතාවය තරමක් අඩුයි. ඒ කියන්නේ ඒ වත්කම් මුදල් බවට පත් කරන්න තියෙන හැකියාව අඩුයි. මොකද අපි විකුණන්න අදහසක් නැහැනේ. ව්‍යාපාරයේ තියෙන ගොඩනැගිලි ඉඩම් විකුණන්න අදහසක් නැහැනේ. ඒ නිසා ඒවා මුදල් බවට පත් කරන්න අදහසක් නැහැ. ඒ නිසා ද්‍රවශීලතාවය අඩුයි. ද්‍රවශීලතාවය කියන්නේ මුදල් බවට පත් කිරීමනේ. ඉතින් එහෙම පත් කරන්න අදහසක් නැති නිසා ඒවැයි ද්‍රවශීලතාවය අඩුයි. පැහැදිලිද? right. ජංගම වත්කම් බලන්න ඒ යටතේ මාස 12ක් හෝ ඊට වඩා අඩු කාලයක් භාවිතා කිරීමට අපේක්ෂා කරන වත්කම් ජංගම වත්කම් නම් වේ. එතන මාස 12යිනේ. 12යි නැත්තම් ඊට වඩා අඩුයි. මෙම වත්කම් කෙටි කාලීන වත්කම් ලෙසද හඳුන්වන අතර මෙම වත්කම් භාවිතා කිරීම තුළින් ව්‍යාපාර ආයතනයක් කෙටි කාලීනව ආර්ථික ප්‍රතිලාභ ඉපයීමට අපේක්ෂා කරයි. කෙටි කාලීනව මාස 12කට වඩා අඩුවෙන් තමයි මුදල් වගේ දේවල් හොයාගන්න බලන්නේ. සාමාන්‍යයෙන් මෙම වත්කම් වල ද්‍රවශීලතාවය තරමක් වැඩි වේ. right. ඒතර උදා මේක මාස 12ක් ඇතුළත මුදල් බවට පත් කරනවානේ. ඒ නිසා ද්‍රවශීලතාවය වැඩි. ද්‍රවශීලතාවය කියන්නේ මුදල් බවට පත් කරන්න තියෙන හැකියාව. ඉතින් මාස 12ක් ඇතුළත මේක කරන නිසා මෙම වත්කම් ඒවැ ද්‍රවශීලතාවය වැඩි. පැහැදිලිද? right. බලන්න මොනවාද? තොග, ණය ගැතියෝ, ඒ කියන්නේ අපේ ණයට බඩු ගත්ත කට්ටිය, කලින් ගෙවූ වියදම්, ලැබිය යුතු ආදායම්, බැංකු මුදල්, සුළු මුදල්. හරි.
පුතා මෙතන ඔයාට දැන් ඩවුට් එකක් ආවා. තොගේ සම්පතක් බව ඇත්ත. ණයගැතියත් සම්පතක් බව ඇත්ත. මුදලුත් සම්පතක් බව ඇත්ත. මොනවාද මේ කලින් ගෙවූ වියදම් කියන්නේ? ඒක කොහොමද වත්කමක් උනේ? ඒක කොහොමද සම්පතක් උනේ? මොනවාද මේ ලැබිය යුතු ආදායම් කියන්නේ? ලැබිය යුතු ආදායම්. ඒක කොහොමද වත්කමක් උනේ? right. පුතා දැන් මේ බලන්නකෝ. අපේ පද පහයිනේ. පද පහයිනේ පුතා. මොනවාද පද පහ? වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම්නේ. ඕකන අපේ පද පහ. හරිද? මම කිව්වා මේ අර වෙන තැනක accounts නැහැ. දැන් කවුරු හරි ළමෙක් ගිය සතිය ආවේ නැත්නම් ක්ලාස් එකට බය වෙන්න එපා පුතා ඈ. හරිද? මා ලොකු දෙයක් අපි ගිය සතියේ කරෙත් නැහැ. මේ ටික සමීකරණ නිර්මාණය කරා විතරයි. ඔයාට සයිඩ් එකෙන් ඒ ටික නැවත බලන්න පුළුවන් ඈ. වෙබ්සයිට් එකෙන් නැවත බලන්න පුළුවන්. එතකොට මෙන්න මේ දැන් අපි කතා කරමින් ඉන්නේ වත්කම් ගැන විතරයි ඈ. වත්කම් ගැන විතරයි. එතකොට මේ කලින් ගෙවූ වියදම එන්නේ පුතා මේකෙන්. වියදම් වලින් එන්නේ. ලැබිය යුතු ආදායම්. ඒක එන්නේ මේකෙන්. පැහැදිලිද? ඒ නිසා අපි වත්කම් වගකීම් හිමිකම් ඉවර කරලා මෙන්න මේ ආදායමයි වියදමයි මම පැහැදිලි කරද්දී මම කියලා දෙන්නම් කලින් ගෙවූ වියදම කොහොමද වත්කමක් උනේ? ලැබිය යුතු ආදායම කොහොමද වත්කමක් උනේ කියලා මම එතනදී පැහැදිලි කරන්නම්. දැනට මතක තියාගන්න මේ දෙක වත්කම් කියන කාණ්ඩයට අයිති වෙනවා කියලා දැනට. මම මේක ඉස්සරහට පැහැදිලි කරන්නම්. පැහැදිලිද? හරි. හරි. බලන්න පුතා ප්‍රශ්න අංක 1. පාත සඳහන් වත්කම් ජංගම හා ජංගම නොවන වත්කම් යටතේ වර්ග කර දක්වන්න. අදාළ තීරුවේ හරි ලකුණ යෙදීම ප්‍රමාණවත් වේ. right. පුතා විනාඩියක් දෙකක් අරන් ඕක ටියුට් එකේම කරන්න. ටියුට් එකේම කරන්න. හරි. අපි බලන් යන් අංක 1 ඉඩම් මොන වත්කමක්ද? ජංගම නොවන. මෝටර රථ ජංගම නොවන. කාර්යාල උපකරණ ජංගම නොවන. කීර්තිනාමය ජංගම නොවන. කලින් ගෙවූ විදුලි වියදම්. ඒතර අපි කිව්වා ඒක ජංගම එකක්. දැනට දාගන්න උදා ජංගම වත්කම් යටතේ මම ඒක වියදම් පැහැදිලි කරද්දි පැහැදිලි කරන්නම්. ජංගම ගොඩනැගිලි ජංගම නොවන. ස්වාධිකාරය ජංගම නොවන. බඩු තොගය ඒක ජංගම. දැන් සල්ලි කරන්න හදන්නේ. ණය ගැතියෝ ජංගම. යන්ත්‍රෝපකරණ ජංගම නොවන. සුළු මුදල් ජංගම. වෙළඳ ලකුණ ජංගම නොවන. ලැබිය යුතු ආදායම් ඒක ජංගම. ආයෝජනය ජංගම නොවන. ඒක ජංගම නොවන එක. බැංකු මුදල් ජංගම.
ගෘහ භාණ්ඩ ජංගම නොවන. පැහැදිලිද? හරිනේ. හරි. වත්කම් වර්ග කරන අන්තිම පදනම ක්‍රියාකාරී පදනම. ක්‍රියාකාරී පදනම. හරිද? ක්‍රියාකාරී පදනම. එතකොට මේකට අනුව වත්කම් කොටස් දෙකයි. හරි. මුලින්ම අපි බලමු ක්‍රියාකාරී පදනම කියන්නේ මොකක්ද කියලා. ක්‍රියාකාරී පදනම. ඒ කියන්නේ පුතා ව්‍යාපාරයේ එදිනෙදා ව්‍යාපාර කටයුතු වලට කියන්නේ දෛනිකව බිස්නස් එකේ වැඩවලට යම් වත්කමක් යොදා ගන්නවද නැද්ද කියන පදනම. එදිනෙදා බිස්නස් එකේ වැඩවලට කිසියම් වත්කමක් යොදා ගන්නවද නැද්ද කියන පදනම මත වත්කම් කොටස් දෙකකට වර්ග කරනවා. එකක් ක්‍රියාකාරී වත්කම්. ඒ කියන්නේ අදාළ වත්කම බිස්නස් එකේ වැඩවලට දැන් යොදා ගන්නවා. හරිද? යොදා ගන්නවා. බිස්නස් එකේ වැඩවලට යොදා ගන්නවා. පැහැදිලිද? අපි එකට කියනවා ක්‍රියාකාරී වත්කම් කියලා. දැන් උදාහරණ තිලක වර්ධනයක ගන්න. ඒකේ ඉඩම්, ගොඩනැගිලි, මෝටර රථ, අර කැෂියස්ලා ගාව තියෙන මොනිටර්ස්, ඊට පස්සේ ඩමි, වාඩි වෙන්න දාලා තියෙන පුටු, මේ සියල්ල දැනට බිස්නස් එකේ වැඩවලට යනවා නේද? යනවනේ ටික භාවිතා වෙනවනේ. එහෙනම් අපි කියනවා ඒක ක්‍රියාකාරී වත්කම් කියලා. ඒවා ක්‍රියාකාරී වත්කම්. පැහැදිලිද? රයිට්. එතකොට යම් කිසි වත්කමක් බිස්නස් එකේ වැඩවලට ක්‍රියාකාරීව යොදාගන්නේ නැත්තම්, හරිද? කියන්නේ ඒක බිස්නස් එකේ වැඩවලට දායක වෙන්නේ නැහැ. යොදාගන්නේ නැහැ. එවැනි වත්කම් අපි කියනවා ක්‍රියාකාරී නොවන වත්කම් කියලා. ක්‍රියාකාරී නොවන වත්කම්. පැහැදිලිද? දැන් උදාහරණයක් දැන් ඕගොල්ලෝ දැකලා ඇති ඔර නිවුස් වල එහෙම පෙන්නනවා රජයේ ඉඩම්, රජයේ ගොඩනැගිලි තියෙනවා හදලා අත්හැරලා දාලා තින්නේ. කැලේ වැවිලා බල්ලෝ විතරක් නිදා ගන්නවා. මිනිස්සු එන්නෙත් නැහැ. ඒවට එන්නේ නැහැ. හරිද? අන්න එහෙම අතහැර දමා ඇති ගොඩනැගිලි. අතහැර දමා ඇති ගොඩනැගිලි. ඒවේ මිනිස්සු වඩින්නේ නැහැ. ඔය බල්ලෝ නිකන් ඇවිල්ලා නිදා ගන්නවා. පැහැදිලිද? ඔය දුම්රිය දෙපාර්තමේන්තුවේ ඔයාලා දැකලා ඇති කෝච්චි පෙට්ටි. කෝච්චි වල මේ පරණ එන්ජින්, කියන එන්ජින් තියෙන ඒ එන්ජින් මේවා තියෙනවා අත්හැරලා දාලා. පාවිච්චි කරන්නේ නේ. හරිද? එතකොට මේ අත්හැර දමා ඇති ගොඩනැගිලි, අත්හැර දමා තියෙන යන්ත්‍රෝපකරණ, මෝටර රථ මොනාරි යන්ත්‍රෝපකරණ, අත්හැර දාලා තියෙන මෝටර රථ, මේ ඕන එකක්. මේ ඕන එකක්. පැහැදිලිද? මේ ඕනම එකක් අත්හැරලා දාලා තියෙනවා නම් ඒ කියන්නේ ඒක බිස්නස් එකේ වැඩවලට ගන්නෙ නෑ. ඒක නිසා අපි කියන ඒවට ක්‍රියාකාරී නොවන වත්කම්. ආපව් පුතා
භාවිතයෙන් ඉවත් කරන ලද වත්කම්. වත්කම්. හරිද? දැන් ඔයාට මතක නම් ලංකාවේ එයාපෝට් එක වැව්වනේ කොරෝනා සිටුේෂන් එකේදී. එතකොට ෆ්ලයිට් එන්නෙත් නැහැ, මේන් ෆ්ලයිට් යන්නෙත් නැහැ. එතකොට ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ තියෙන ෆ්ලයිට් එනි ගුවන් යානා එහෙම නිකන් තියලා තියන්න බෑ පුතා. දැන් ගෙදර වාහනේ නිකන් තියන්න පුළුවන්ද? නැනේ, බැටරිය සවුත් වෙනවා, මොනාරි ලෙඩ එනවා. ඒ නිසා එහෙම පාවිච්චි කරලපු මෙතර කල් ගුවන් යානා නිකන් තියලා තියන්න බෑ. එතකොට එයාලා ඒවා රිපෙයාර් කරනවා. එහෙම නැත්තම් රිපෙයාර් කරනවා, ඒ ගමන් ගුවන් පියාසර කිරීමක් කරනවා. ඒක රවුමක් ගිහිල්ලා එනවා. ඒක මේන්ටේන් කරනවා. සෙනග නෑ. නමුත් ගුවන් යානා ගිහිල්ලා පියාසර කරලා ඒ රවුමක් ගිහිල්ලා එනවා. නැත්තම් ඒකේ ගුවන් යානයට ලොකු ඩැමේජ් එකක්. පාවිච්චි කරපු එකක් එහෙම නිකන් තියෙන එක. නිකන් තියලා එකපාරට මිනිස්සු ගෙනියන්න ධාවනයට යොදෙව්වොත් ලොකු ගැටලු ඇති වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ ගුවන් යානා වගේ දේවල් ගන්නකෝ. එතකොට මේවා යම් කාලයක් යද්දී මේවා ලෙඩ එනවා. හරිද? ලෙඩ එනවා, එන්ජින් ලෙඩ එනවා, එක එක ලෙඩ එනවා. එතකොට බිස්නස් එක තීරණය කරනවා මේවා තව දුරටත් භාවිතා කරන එක අවදානම්. කියන්නේ ගුවන් යානට මුකුත් වෙලා නැහැ. ඒක හොඳට තියෙනවා. නමුත් දැන් මේක තව දුරටත් මේකේ යන එක අවදානම්. මොකද ඒකේ මොකක් හරි ඉෂුව එකක් ආවොත් ඒ ගුවන් යානේ කඩා වැටුනොත් මිනිස් ජීවිත තමයි හානි වෙන්නේ. ඒ නිසා ඒ ගුවන් යානය ධාවනයෙන් ඉවත් කරනවා. ඒක රිටයර් කරනවා. ගුවන් යානට මොකුත් වෙලා නැහැ. ඒක හොඳට තියෙනවා. නමුත් ව්‍යාපාරය තීරණය කරනවා මේ යානෙන් තව දුරටත් ගුවන් පියාසර කිරීම සිදු කිරීම අවදානම් සහිතයි. නිසා අපි ඒක ධාවනයෙන් අයින් කරනවා. අන්න ඒ වගේ භාවිතයෙන් ඉවත් කරන ලද වත්කම් තියෙනවා බිස්නස් වල. ඒක ඒතර ශ්‍රී ලංකන් ගුවන් යානා ශ්‍රී ලංකන් එකේ ඒ ගුවන් යානා කියන්නේ එහෙම ඒවා භාවිතයෙන් ඉවත් කරපු වත්කම්. ඊට පස්සේ ඒකේ ඕනනම් රෙස්ටුරන්ට් එකක් කරන් යන්න පුළුවන්. පස්සේ වෙන තීරණයකට ගන්න පුළුවන්. දැනුත් දැනට භාවිතයෙන් අයින් කරලා තියෙන්නේ. එහෙම ඒවා. ඒතර ඒවා ක්‍රියාකාරී නොවන වත්කම්. තව තියෙනවා පුතා ඉදිකරමින් පවතින ගොඩනැගිලි. ඉදිකරමින් පවතින වත්කම්. ඉදිකරමින් පවතින වත්කම්. හරිද? ඉදිකරමින් පවතින වත්කම්. එතකොට ඒවා දැනට හදාගෙන යන ගොඩනැගිල්ලක් කියන්නකෝ. ඒක දැනට බිස්නස් එකේ වැඩවලට පාවිච්චි කරන්නේ නැහැ නේ පුතා. මේක හදන් යන ගමන් තියෙන්නේ. ඒක ගිහිල්ලා ඔෆිස් එක දාලා ඔෆිස් එකේ වැඩ ටික කරන් යන්න බෑ. ඒතර ඒවා දැනට බිස්නස් එකේ වැඩවලට දායක වෙන්නේ නැහැ. නැති නිසා අපි කියන ඒවා ක්‍රියාකාරී නොවන වත්කම් කියලා. පැහැදිලිද? තේරුණාද? right. බලන්න ටියුට් එකේ ක්‍රියාකාරී පදනම මත වත්කම් වර්ග කිරීම. right. ව්‍යාපාරයක පවතින වත්කම් එම ව්‍යාපාරයේ දෛනික ව්‍යාපාර කටයුතු සඳහා ක්‍රියාකාරී ලෙස යොදවා ගන්නේද නැද්ද යන කරුණු මත ව්‍යාපාරික වත්කම් වර්ග කිරීම මේ යටතේ සිදුවේ. ඒ අනුව ව්‍යාපාරික වත්කම් ප්‍රධාන කොටස් දෙකක් ගනී. එකක් ක්‍රියාකාරී වත්කම්, අනිත් එක ක්‍රියාකාරී නොවන වත්කම්.
ඒතර ක්‍රියාකාරී වත්කම් කියන්නේ එනම් දෛනික ව්‍යාපාර කටයුතු සඳහා ක්‍රියාකාරී ලෙස යොදවා ගනු ලබන වත්කම් ක්‍රියාකාරී වත්කම් නම් වේ. දැනට යන බිස්නස් එකේ භාවිතයට ගන්න ඒවා. ඉඩම් ගොඩනැගිලි යන්ත්‍ර මෝටරත ආදිය. right. එතකොට ක්‍රියාකාරී නොවන වත්කම්. එතකොට ක්‍රියාකාරී නොවන වත්කම් කියන්නේ එනම් දෛනික ව්‍යාපාර කටයුතු සඳහා ක්‍රියාකාරී ලෙස යොදාගනු නොලබන වත්කම් ක්‍රියාකාරී නොවන වත්කම් නම් වේ. උදාහරණ ඉදිවීමෙන් පවතින ගොඩනැගිලි, අතහැර දමා ඇති ගොඩනැගිලි, භාවිතයෙන් ඉවත් කරන ලද මෝටර රථ හෝ යන්ත්‍රෝපකරණ ආදිය. පැහැදිලිද පුතා? අපේ වත්කමක් කියන්නේ මොකක්ද කියලා අපි පැහැදිලි කරා. ඒ කියන්නේ ව්‍යාපාරයක් අනාගත ආර්ථික ප්‍රතිලාභ. right. ඒ කියන්නේ මුදල් වගේ දේවල් ඉපයීමේ අරමුණෙන් ව්‍යාපාරය වර්තමානයේ පාලනය කරන සම්පත්. ව්‍යාපාරික සම්පත්. ඒතර අපි කිව්වා මේ මුදලින් මනින්න පුළුවන් සම්පත්. මුදලින් මැනිය හැකි සම්පත් වෙන්න ඕන ඒවා. ඒතර දැන් යම්කිසි වත්කමක් යම්කිසි සම්පතක් මුදලින් වනින්න බැරි නම් ඒක වත්කමක් නෙමෙයි. දැන් හිතන්නකෝ ලස්සන ගෑනු ළමයි ඉන්න ඔෆිස් එක. ඒතර කස්ටමර්ස්ලා එනවනේ. නමුත් ඒ ලස්සන කියන එක මුදලින් වනින්න බෑනේ. නේ බැංකුවල කැෂියර්ස්ලාට දාලා තිනවා ලස්සන ගෑනු ළමයි. ඒතර අපි ඉන්නවා පොලිමේටියත් පාඩුනේ. එම් ඉන්නවනේ බයින්නෙත් නෑ. කේන්තියන්නෙත් නෑ. හරිද? මේ පොලිමේට වෙලා ඉන්නවා. හරිද? ඉතින් ඒව මුදලින් මනින්න බෑ. දක්ෂ කළමනාකරුවෝ, දක්ෂ ව්‍යාපාරික ඥානය, ව්‍යාපාරික පිහිටීම. දැන් පිහිටීම වැදගත්නේ. රෝවල ගාව තියෙන මල්ශාලාවක ආදායම වැඩි. නමුත් ගමේ මල්ශාලාවේ ආදායම අඩුයි. මොකද අතන බිස්නස් එක වැඩි. මරුණ ගමන් ළඟම තියෙන මෝචරියට දෙනවා. රෝවල ගාව තියෙන එකමට දෙනවා. නමුත් ගමේ තියෙන්නේ ගමේ මැරණේව තමයි ඉන්නේ. ඉතින් ගමේ මිනිස්සු හැම වෙලෙම මැරෙන්නේ හොස්පිටල් එකේ වගේ. අන්නේ ඒව මුදලින් මනින්න බැරි නිසා අපි වත්කම් විදියට දාන්නේ නැහැ. ඒව සම්පත්. හැබැයි වත්කම් විදියට දාන්නේ නැහැ. පැහැදිලිද? හරි. ඒතර අපි වත්කම් විදියට ගන්නේ මුදලින් මනින්න පුළුවන් සම්පත් විතරයි. ඒතර මෙන්න මේ වත්කම් අපි වර්ග කළා පුතා ප්‍රධාන කොටස් දෙක තුනකට. එකක් භෞතික පදනම මත පියවියසට පේනවද නැද්ද කියලා. ඒතර පියවියසට පේනේවා අපි කිව්වා ස්පෘශ්‍යවත්කම් කියලා. පියවියසට පේන්නේ නැති භෞතික මේ වශයෙන් ස්පර්ශ කරන්න බැරි ඒවට අපි කිව්වා අස්පෘශ්‍යවත්කම් කියලා. ඊළඟට ද්‍රවශීලතා පදනම. ඒ කියන්නේ යම්කිසි වත්කමක් ආර්ථික පාඩුවකින් තොරව තග්ගාල මුදල් බවට පත් කරන්න තියෙන හැකියාව. එතකොට අපි එහෙම දැක්කා ව්‍යාපාරික වත්කම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. එකක් ජංගම නොවන වත්කම්. ඒ කියන්නේ මේ වත්කම් අපි මාස 12කට වඩා වැඩි කාලයක් භාවිතා කරන්න තමයි අපේක්ෂා කරන් ඉන්නේ. මාස 12කට වඩා වැඩි කාලයක්. අපි ඒකට කියනවා ජංගම නොවන වත්කම් කියලා. අනිත් වත්කම් තමයි ජංගම වත්කම්. ජංගම වත්කම්. මේවා මාස 12ක ඊට වඩා අඩු කාලයක් තුල
මුදල් බවට පත් කරගන්න අදහස් කරන වත්කම්. තොගේ ණය ගෙතිය මුදල් ඒ වගේ. ඊළඟ වත්කම ඊළඟ පදනම ක්‍රියාකාරී පදනම. ඒ කියන්නේ ව්‍යාපාරික වත්කම් දෛනික ව්‍යාපාර කටයුතු වලට ක්‍රියාකාරීව භාවිතා කරනවද නැද්ද කියලා. එහෙම භාවිතා කරන ඒවා අපි කියනවා ක්‍රියාකාරී වත්කම් කියලා. ක්‍රියාකාරී වත්කම්. එහෙම භාවිතා කරන්නේ නැති ඒවා අපි කියනවා ක්‍රියාකාරී නොවන වත්කම්. පැහැදිලිද? අතෑරලා දාලා තියෙන ගොඩනැගිලි, අතෑරලා දාලා තියෙන යන්ත්‍ර, භාවිතෙන් ඉවත් කරලා තියෙන වත්කම්, ඉදිවෙමින් පවතින වත්කම් ඒ වගේ. තේරුණාද? තේරුණාද? හරි. එතකොට අපේ ගිණුම්කරණයේ ගොඩනැගිලා තියෙන්නේ පුතා පද පහක් ඇසුරෙන්. ඒ පද පහ තමයි වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. එතකොට අපි මෙන්න මේ වත්කම් ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා ඉවර කරා. වත්කම් කියන්නේ ව්‍යාපාරයේ සම්පත්, ඒක වර්ග කරන්න පුළුවන් පදනම් 3යි. ඒවා සාකච්ඡා කරලා ඒක දීර්ඝ වශයෙන් ඉවර කරා. හරිද? මම හිතනවා වත්කම් ගැන ඩවුට් එකක් නැහැ. හරිද? ඔය වෙළඳ ලකුණ සුවාධිකාරය කියන ඒවා නිකන් මතක තියාගන්න. ඔයාට ඔයාගේ ජීවිතේ විභාගෙ ලියන උසස් පෙළ ලියන අවුරුදු ඕකම් වෙන්න එකම එක ගානක විතරයි. ඒ අර හම්බ වෙන්නේ නෑ. දැන් අපිට තියෙන්නේ වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම් කියන ඒවා දීර්ඝව සාකච්ඡා කරලා අවබෝධය ගත්තට පස්සේ අපිට පුළුවන් පුතා ගණන් ටික හදාගෙන යන්න. සමීකරණ කියන්නේ විභාග පේපරේ අනිවාර්යෙන්ම එනවා ගානක් මේ පාඩමෙන් අනිවාර්යෙන්ම ගානක් එනවා. හරිද? නිසා ඒක අපි හදලා A-level exam එකේ කොහොම හරි ගොඩ දාගන්නවා. ගොඩ දානවා කියන්නේ මේ S එකක් දානවා නෙමෙයි S එකක් දානවා නෙමෙයි. ලොකු රිසල්ට් එකක් දානවා. යුනිවර්සිටි යනවා රිසල්ට් එකක් දානවා. ඒ තුනක් අරගන්නවා. පැහැදිලිද? හරි. දැන් අපි වගකීම් සහ හිමිකම් පැහැදිලි කරන්නයි දැන් යන්නේ. ඒ යන්න කලින් විනාඩියක් දෙකක් අරගෙන මේ වත්කම් සහ ඊට අදාළ වර්ගීකරණය පොඩ්ඩක් බලා ගන්න පුතා. පුතා නෝට් එක බලන්න. අපි ඊට පස්සේ වගකීම් සහ හිමිකම් පටන් ගමු ඈ. මේක අපේ ව්‍යාපාරය. අපි කිව්වා මේකට සල්ලි දාන පාර්ශ්වයන් දෙකක් ඉන්නවා. එක්කෙනෙක් තමයි ව්‍යාපාරයේ සත්‍ය අයිතිකරු. සත්‍ය අයිතිකරු. පැහැදිලිද? මෙයා බිස්නස් එකට සල්ලි දානවට අපි කියන්නේ පුතා ප්‍රාග්ධනය සපයනවා කියලා. ප්‍රාග්ධනය සැපයීම. ප්‍රාග්ධනය සැපයීම. එතකොට අපි හිතමු එයා දැම්ම රුපියල් 50000ක් කියලා. 50000ක් දැම්මා. එහෙනම් දැන්
බිස්නස් එක ඇතුලේ මුදල් තියෙනවා කොච්චරක්ද? 50000. 50000ක් මුදල් තියෙනවා. එතකොට තව එක්කෙනෙක් ඉන්නවා මෙයාට අපි කියන්නේ සත්‍ය නොවන අයිතිකරු. සත්‍ය නොවන අයිතිකරු. හරිද? කියන්නේ බැංකුවක් වගේ එක්කෙනෙක්. එතකොට මෙයා බිස්නස් එකට සල්ලි දෙනවා. බැංකුවක්නේ. බැංකුව දාන්නේ මොනවද පුතා? බිස්නස් එකට සල්ලි දෙනකොට අපි කියන්නේ ණය සැපයීම. ණය සපයනවා කියලා තමයි කියන්නේ. ඊතමු ඒක 20000යි කියලා. බැංකුව ණය දෙනවා 20000. එතකොට දැන් බිස්නස් එක ඇතුලේ මුදල් තියෙනවා තව 20000ක්. එතකොට දැන් ඔක්කොම තියෙනවා මුදල් කොච්චරක්ද? 70000. 70000. හරි. දැන් අපි බලන්නේ ව්‍යාපාරික ගනුදෙනු දිහා බලන්නේ මෙන්න මෙයාගේ පැත්තෙන් නෙමෙයි. කියන්නේ ඇත්ත අයිතිකාරගේ පැත්තෙන් නෙමෙයි බිස්නස් එක දිහා බලන්නේ. බිස්නස් එකේ ගනුදෙනු ටික දිහා බලන්නේ ව්‍යාපාරයේ ඇසින්. මෙන්න මේ ව්‍යාපාරයේ දෘෂ්ටි කෝණයෙන් තමයි බලන්නේ. ඒතර අපි බලන්නේ මේ ව්‍යාපාරයේ පැත්තෙන් ඉඳලා තමයි බලන්නේ. හරිද? එමය ගනුදෙනු දිහා බලන්නේ. නැතුව මෙන්න මෙයාගේ ඇයින් බලන්නේ බිස්නස් එකේ ගනුදෙනු දිහා. පැහැදිලිද? හරි. හරි පුතා. මට කියන්න බිස්නස් එක පැත්තෙන් බලලා මේ සල්ලි ව්‍යාපාරට අයිතිද? ව්‍යාපාරට අයිතිද? බිස්නස් එක පැත්තෙන් බලලා කියන්න. මේ 70000 ව්‍යාපාරයට අයිතිද? ඔයා බලන්න ඕනේ බිස්නස් එක පැත්තෙන්. හරිද? අයිතිද? බිස්නස් එක කිව්වොත් ඒ 70000 එයාට අයිති කියලා. අයිතිකාරය මොනවා කියයිද? ඔයාගේ කොහොමද ඒක වෙන්නේ? එතනින් 50000ක් මගේ. මෙයාටයි ඒ 50000ක් අයිති. බැංකුව මොනවා කියයිද? බැංකුව මොනවා කියයිද? ඔයාගේ කොහොමද ඒ 70000 වෙන්නේ? එතනින් 20000ක් මගේ. පැහැදිලිද? එතනින් 20000ක් මගේ. ඔයාගේ කොහොමද ඒක වෙන්නේ? එහෙනම් බිස්නස් එක පැත්තෙන් බැලුවම පුතා මේ 70000 බිස්නස් එකට අයිති නෑ. පැහැදිලිද? ව්‍යාපාරයට ඒක අයිති නෑ. ව්‍යාපාරය කවදාරි ඒක මේ සත්‍ය අයිතිකාරයට ගෙවන්න ඕන. බිස්නස් එක වාහන දවසක් එනවා. ඒ දවසට අයිතිකාරය දාපු සල්ලි ටික යාට දෙන්න ඕන. ඒ වගේම මෙන්න මේ බැංකුවෙන් ගත්ත සල්ලි ටිකත් මෙයාට ගෙවන්න ඕන. මෙයාට ගෙවන්න ඕන. පැහැදිලිද? පැහැදිලිද? right. එහෙනම් මේ 70000 ව්‍යාපාරයට අයිති නෑ. එහෙනම් මේක ව්‍යාපාරයට මොකක්ද? වගකීමක්. ඒ 70000 ව්‍යාපාරයට වගකීමක්. හරිද? ඒක කවදාරි සත්‍ය අයිතිකරුට ගෙවන්නත් ඕන. සත්‍ය නොවන අයිතිකරුට ගෙවන්නත් ඕන. පැහැදිලිද? right. එහෙනම් වගකීමක් කියන්නේ මොකක්ද? වගකීමක් කියන්නේ මොකක්ද? වගකීමක්. හරිද?
නම් මං මේ වගකීම හඳුන්වනවා මේ විදියට පුතා. කොහොමද? එනම් කිසියම් ව්‍යාපාරයක් විසින් යම් කිසි ව්‍යාපාරයක් විසින් එම ව්‍යාපාරයේ සත්‍ය අයිතිකරුවන් වෙතත් සත්‍ය නොවන බාහිර අයිතිකරුවන් වෙතත් ගෙවා නිදහස් කළ යුතුව පවත්නා මූල්‍යමය බැඳීම. මේ ඇත්තදා මේ දෙන්නට ගෙවලා දාන්න ඕන. ඒ බැඳීම තමයි ව්‍යාපාරික වගකීම. පැහැදිලිද? right. නැවතත් බලන්න. එනම් කිසියම් ව්‍යාපාරයක් විසින් එම ව්‍යාපාරයේ සත්‍ය අයිතිකරුවන් වෙතත් සත්‍ය නොවන බාහිර අයිතිකරුවන් වෙතත් ගෙවා නිදහස් කළ යුතුව පවත්නා මූල්‍යමය බැඳීම වගකීම් නම් වේ. පැහැදිලිද? තේරුණාද? right. බලන්න පුතා ටියුට් එකේ වගකීම්. එනම් කිසියම් ව්‍යාපාරයක් විසින් එම ව්‍යාපාරයේ සත්‍ය අයිතිකරුවන් වෙතත් සත්‍ය නොවන බාහිර අයිතිකරුවන් වෙතත් ගෙවා නිදහස් කළ යුතුව පවත්නා මූල්‍යමය බැඳීම වගකීම් නම් වේ. මෙම වගකීම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. right. සත්‍ය අයිතිකරුට ගෙවන්න ඕන එකට අපි කියනවා අභ්‍යන්තර වගකීම කියලා. ඒතර වගකීම කොටස් දෙකයි. සත්‍ය අයිතිකරුට ගෙවන්න ඕන එකට අපි කියනවා අභ්‍යන්තර වගකීම. සත්‍ය නොවන අයිතිකරුට ගෙවන්න ඕන එකට අපි කියනවා බාහිර වගකීම. බාහිර වගකීම්. පැහැදිලිද? right. එහෙනම් දැන් මම යනවා අභ්‍යන්තර වගකීමක් කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරන්න. අභ්‍යන්තර වගකීමක් කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරන්න. හරිද? මොකක්ද අභ්‍යන්තර වගකීමක් කියන්නේ? එනම් කිසියම් ව්‍යාපාරයක් විසින් එම ව්‍යාපාරයේ සත්‍ය අයිතිකරුවන් වෙත මීන සත්‍ය අයිතිකාරයෝ සත්‍ය අයිතිකරුවන් වෙත ගෙවා නිදහස් කළ යුතුව පවත්නා මූල්‍යමය බැඳීම අභ්‍යන්තර වගකීම් හෙවත් සත්‍ය අයිතිකරුට මොකක් කියලාද කියන්නේ පුතා අපි? සත්‍ය අයිතිකරුට මොනවා කියලාද කියන්නේ? හිමිකම්. අභ්‍යන්තර වගකීම් හෙවත් හිමිකම් නම් වේ. right. ඒක සත්‍ය අයිතිකරුට අපි ගිනුම් කරණය කියන්නේ හිමිකම් කියලා. පැහැදිලිද? තේරුණාද? එහෙනම් ආපහු කියන්න. මොකක්ද අභ්‍යන්තර වගකීමක් කියන්නේ? එනම් කිසියම් ව්‍යාපාරයක් විසින් එම ව්‍යාපාරයේ සත්‍ය අයිතිකරුවන් වෙත ගෙවා නිදහස් කළ යුතුව පවත්නා මූල්‍යමය බැඳීම අභ්‍යන්තර වගකීම් මෙවත් හිමිකම් නම් වේ. පැහැදිලිද? තේරුණාද? එහෙනම් ලියන්න පුතා අභ්‍යන්තර වගකීම් යටතේ එනම් කිසියම් ව්‍යාපාරයක් විසින්
එනම් කිසියම් ව්‍යාපාරයක් විසින් එම ව්‍යාපාරයේ සත්‍ය අයිතිකරුවන් වෙත ගෙවා නිදහස් කළ යුතුව පවත්නා මූල්‍යමය බැඳීම අභ්‍යන්තර වගකීම් හෙවත් මොකක්ද හිමිකම් නම් වේ. අභ්‍යන්තර වගකීම් හෙවත් හිමිකම් නම් වේ. හරිද? හිමිකම් නම් වේ. right. පුතා එතන උදාහරණ ලියන්න. දැන් වත්කම් වලට උදාහරණ තියෙනවනේ. ඉඩම් ගොඩනැගිලි මෝටර රථ ගෘහ භාණ්ඩ කාර්යාල උපකරණ තොග ණය ගැතියෝ කීර්තිනාමය සුවාධිකාරයා වෙළඳ ලකුණ ආයෝජනය මුදල් මෙහෙම තියෙනවනේ. මොනවාද හිමිකමට තියෙන උදාහරණ? මොකක්ද? ව්‍යාපාරයක් අයිතිකාරයට ගෙවන්න ඕන දේවල්. එකක් තමයි එයා බිස්නස් එකට දාපු ප්‍රාග්ධනය. අන්න මේක ගෙවන්න ඕන. පැහැදිලිද? අයිතිකාරයා බිස්නස් එකට යොදවපු 50,000 ඒ දාපු සල්ලි වලට අපි කිව්වේ ප්‍රාග්ධනය කියලා. අන්නේ ප්‍රාග්ධනය නැවත මෙයාට දෙන්න ඕන. කවදාරි දෙන්න ඕන. හරිද? now උදාහරණ ලියන්න පුතා. ප්‍රාග්ධනය. right. තව මොනවාද දෙන්න ඕනේ? ඇයි මේ බලන්නකෝ මේ බිස්නස් එකේ ලැබෙන ලාභේ කාටද අයිති? අයිතිකාරයට. බැංකුවට අයිතිද ලාභේ? නෑ. එහෙනම් කොරෝනා කාලේ පාඩු ලැබුණාම අපි කියනවානේ බැංකුවට ඇවිල්ලා දැන් මොනා කරන්නද අලාභේ බෙදා ගන්න කියලා. බැංකුවේද දුවගෙන අලාභ බෙදා ගන්න. පිස්සු ඇදෙයි. එහෙම කොහොමද එයා ඉන්නේ? එයා එන්නේ. ඒ නිසා අලාභයක් වුණත් අයිති සත්‍ය අයිතිකාරයට. ඒ නිසා ලාභෙ මෙයාටයි තනිකරම මෙයාටයි. බලන්න ලාභෙ තනිකරම මෙයාටයි. පැහැදිලිද? right. නිසා ව්‍යාපාරයේ ලැබෙන ලාභය තනිකරම අයිතිකාරයට ගෙවිය යුතු එකක්. එහෙනම් දාන්න ඊළඟ උදාහරණය ලාභය. right. බලන්න කොච්චර ලේසිද කියලා. ඊළඟට ආපහු පුතා මෙයාට ගෙවන්න ඕන එකක් තියෙනවා සංචිත කියලා. ඔය පොඩි ගාගත් ඒවා. දැන් මේ වචනේ වලට උරුනේ. ඔයා තාම මේ අත්පොත් තබපු ගමන්නේ නේ. තාම accounts පටන් ගත්ත ගමන්නේ. තාම මේ සිරිපාද යන්න බස් එකේ නැගලා ඉන්නේ. තාම මේ ගෙදරින් පිටත් වුණා විතරයි. තාම මාගිරි දඹට ආවේ නෑ. අඩුම තරමේ නල්ල තන්නියට ආවෙත් නෑ. පැහැදිලිද? ඒ නිසා මේක ඉස්සරහට හම්බ වෙනවා. ඉස්සරහට කියන්නේ තව
අවුරුදු එකමාරක් විතර යනවා ඉතින් සිලබස් එකේ මේක හම්බ වෙන්න. හරිද? ඒ නිසා මේ මොකක්ද කියලා ලොකු අයිඩියා එකක් තියාගන්න ඕනේ. මේ මොකක්ද සංචිත කියන්නේ මොකක්ද? ඊම මේ නොවිසඳුණු ප්‍රශ්නයක් ලෙස තියාගන්න ඕන එකක් නෙමෙයි. තව අවුරුදු එකමාරක් විතර යනවා සිලබස් එකේ මේක හම්බ වෙන්න. දැනට නිකන් ඈවුරු කරලා තියාගන්න සංචිත කියන්නේ හිමිකමින් එකක්. ඒම. ඒ අර ඒක වෙර දාලා මේ මොකක්ද කියලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා වගේ කරන්න ඕන එකක් නෙමෙයි. පැහැදිලිද? ඒක අපි ටික ටික එමු. හරිද? තව තියෙනවනේ හින්දි කටු පාන්ට එන්න තව ගොඩක් කල් යනවා. ටික ටික යන් ඉතින් හිමීට. කලබල නෑනේ. දැනට ලියලා තියාගන්න ඒක සංචිත කියලා නිකන් ඈවුරු කරලා තියාගන්න සංචිත. පැහැදිලිද? හරි. එච්චරයි. පැහැදිලිද? එතකොට හිමිකමත් ඉවරයි. වත්කමුත් ඉවරයි. හිමිකමුත් ඉවරයි. බලන්න. සිම්පල්. තේරුණාද? තා පද 3යි තියෙන්නේ. අයගේ වගකීම කරන්න යන් ඊළඟට. හරි. එතකොට පුතා අභ්‍යන්තර වගකීම කියන්නේ සත්‍ය අයිතිකරුට ගෙවන්න ඕන එක නම් අභ්‍යන්තර වගකීම කියන්නේ සත්‍ය අයිතිකරුට ගෙවන්න ඕන එක නම් බාහිර වගකීම කියන්නේ කාට ගෙවන්න ඕන එකද? බාහිර වගකීම කියන්නේ කාට ගෙවන්න ඕන එකද? කාටද? සත්‍ය නොවන අයිතිකරුට ගෙවන්න ඕන එක. අර බැංකුවට ගෙවන්න ඕන එක. එහෙනම් අපි කොහොමද බාහිර වගකීම හඳුන්වන්නේ? එනම් කිසියම් ව්‍යාපාරයක් විසින් එම ව්‍යාපාරයේ සත්‍ය නොවන බාහිර අයිතිකරුවන් වෙත ගෙවා නිදහස් කළ යුතුව පවත්නා මූල්‍යමය බැඳීම බාහිර වගකීම් නම් වේ. පැහැදිලිද? එනම් කිසියම් ව්‍යාපාරයක් විසින් එම ව්‍යාපාරයේ සත්‍ය නොවන අයිතිකරුවන් වෙත ගෙවා නිදහස් කළ යුතුව පවත්නා මූල්‍යමය බැඳීම බාහිර වගකීම් නම් වේ. තේරුණාද? රයිට්. බලන්න ටියුට් එකේ බාහිර වගකීම් කිසියම් ව්‍යාපාර ආයතනයක් විසින් එම ව්‍යාපාරයේ සත්‍ය නොවන බාහිර අයිතිකරුවන් වෙත ගෙවා නිදහස් කළ යුතුව පවත්නා මූල්‍යමය බැඳීම් වල වටිනාකම බාහිර වගකීම් නම් වේ. බලන්න උදාහරණ මොනවාද මේ ගෙවන්න තියෙන වගකීම්? එකක් ණය කර. පුතා ඔයාට ණය දන්නවා. ණය ගෙවන්න එපෙයි. කර දන්නේ. ණය කර දන්නේ. ණය දන්නවා කර දන්නේ. පස්සේ බලමු. ඉස්සරහට සමාගම් කරද්දී හම්බ වෙන්නේ. දැන් ඉතින් ණයක් කියලා මතක තියාගන්නකෝ. මේකත් ණයක්. ඒකත් ණයක්. ණය දන්නවා කර දන්නේ. හරිද? ඒකත් එක්තරා ණයක්. ව්‍යාපාරයක් ගනු ලබන එක්තරා වර්ගයක ණයක්. හරිද? ඒක සමාගම් වලදී හම්බ වෙන එකක්. ඉතින් මේක ලොකු අමාරුවක් නෑ මතක තියාගන්න ණය කියන එක ඉස්සරහා තියෙන නිසා. පැහැදිලිද? හරි. ඊළඟට පුද්ගල ණය. අංක 2 පුද්ගල ණය. පුතා ඔය අපි බිස්නස් එක කරන්න එක එක පුද්ගලයන්ගෙන් ණය ගන්නේ. යාළුවන්ගෙන් ගන්නවා, බාප්පගෙන් ගන්නවා, පුංචිගෙන් ණය ගන්නවා, නැන්දගෙන් ගන්නවා, අයියගෙන් ණය ගන්නවා. අන්න ඒ වගේ
බිස්නස් එකට යම් කිසි පුද්ගලයෙක්ගෙන් ණයක් අරන් තියෙනවා නම් ඉතින් ඒක ගෙවන්න එපැයි. ඒක ගෙවන්න එපැයි. ඉතින් ඒක අපිට වගකීමක්නේ. වගකීමක්. පුද්ගල ණය. ආපහු උකස් ණය. උකස් ණය. පුතා උයන්න. උකස් ණය. උගස් නෙමෙයි උකස් ණය. ඒ කියන්නේ මොන හරි දෙයක් උකසට තියලා ණය ගන්නවා. හරිද? ඒ කියන්නේ රත්තරන් බඩු තියලා දැන් ගෙදර ගන්න. හදිස්සියක් වුණාම රත්තරන් බඩු තියලා ණයක් ගන්නවා. අන්න ඒ වගේ මොකක් හරි දෙයක් උකස් කරලා ණයක් කරන් තියෙනවා නම් ඒ ණය ගෙවා දෙමිය යුතුයි. ඒක වගකීමක්. right. ඊළඟට 4 බැංකු ණය. බැංකු ණය. ඉතින් ඒක දන්නවනේ. අපි කතා කරමිනුත් හිටියේ ඒකනේ. අර බැංකුවෙන් ගත්ත ණය නෙමෙයි. ඉතින් බැංකුවට ඒවා ගෙවන්න ඕන. ණය ගත්තා නම් ගෙවන්න ඕන. ගෙවන්න තුරු වගකීමක්. 5 ණය හිමියෝ. ණය හිමියෝ. පුතා ණය හිමියෝ කියන්නේ දැන් බැංකුව දෙන්නේ මුදල්නේ පුතා ණයට. ණය හිමියා කියන්නේ එයා නෙමෙයි. ණය හිමියා කියන්නේ වෙනම පොරක්. මිනිහා වෙන්න වෙන මිනිස්සෙක්. එයා කරන්නේ සල්ලි නෙමෙයි දෙන්නේ. දැන් තිලක වර්ධනයකට භාණ්ඩ ණයට දෙනවා. එයා කරන්නේ තිලක වර්ධනයකට සර්ට් ටිකක් ණයට දෙනවා. ගවුන් ටිකක් ණයට දෙනවා. සෙරප්පු ටිකක් ණයට දෙනවා. එයා මුදල් නෙමෙයි. බඩු තමයි ණයට දෙන්නේ. බඩු ණයට දෙන කෙනා. ඉතින් ඒ ගන්න බඩු වලට ව්‍යාපාරයේ කවදරියාට මුදල් ගෙවිය යුතුයි. නම් ඒක ගෙවන තුරු වගකීමක්. පැහැදිලිද? right. ඊළඟට උපචිත වියදම්. මොනවාද පුතා උපචිත වියදම් කියන්නේ? උපචිත වියදම් කියන්නේ කවුරු හරි ඒක දන්නේ නැත්නම් කොහොමද දන්නේ? අපි ඉගෙන ගන්න ගමන්නේ. තාම බස් එකට නැග ගමන්නේ. උපචිත කියන එකේ තේරුම ගෙවිය යුතු වියදම්. ඒ කියන්නේ දැන් මේ මොන මාසෙද? දැන් මේ මාසෙ ගන්නකෝ. අපි දන්නකෝ ජනවාරි කියලා. ජනවාරි මාසේ ලයිට් බිල් එනවා. ඉතින් ගෙවන්න එපෙයි. ගෙවන්නේ නෑ. ඒතර අපි කියන එක ගෙවන තුරු වගකීමක්. දැන් නිකන් ඉන්න පුළුවන්ද? ගෙවන්න නැතුව නිකන් ඉන්න පුළුවන්ද? දැන් කොරෝනා කාලේ ඔයාලා ගෙදර ඉඳලා අරිසෝක්කේට ටීවී බැලුවා. කරන් බිල් ආවේ වැඩියෙන්. ගෙවන්න නැතුව ඉන්න පුළුවන්ද? ඒ මිටියොත් කරන් කපලේ යවිලා. ඒ නිසා වියදම ගෙවලා නැත්තම් ඒක ගෙවන තුරු වගකීමක්. පැහැදිලිද? යම්කිසි වියදමක් ගෙවලා නැත්තම් එය ගෙවන තුරු වගකීමක් අපිට. ඒක පෑර අරින්න බෑ. ලයිට් බිල ගෙවලා නැත්තම් ගෙවනකම් වගකීමක්. ගෙවලා ඉවර කරනකම් වගකීමක්. පැහැදිලිද? right. ඊළඟට බැංකු අයිරාව. right. 7 බැංකු අයිරාව. හරිද? මොකද්ද පුතා මේ බැංකු අයිරාව කියන්නේ? දැන් මේ හිතන්නකෝ
ඔයා බිස්නස් එක දැන් ඔයා ගාව account එකක් තියෙනව නේද බැංකුවේ? ඔයාට බැංකුව දීලා තියෙන්නේ පොඩි ඉතිරි කිරීමේ පාස් පොතක් නේ. ඔයාට ඇති 16+ අහිංසා ළමා ගැකුළු ඔය මොකක් හරි හපනා ඔය නම් ඉන්නේ ඇත්තේ. ඔයාට පොඩි ඉතිරි කිරීමේ පාස් පොතක් තමයි දීලා තියෙන්නේ. හරිද? ව්‍යාපාරයක් විවෘත කරන්නේ ඒම ඉතිරි කිරීමේ ගිණුමක් නෙමෙයි. ව්‍යාපාරයක් විවෘත කරන්නේ පුතා බැංකුවේ ජංගම ගිණුමක්. ඒ කියන්නේ කරන්ට් account එකක්. ඒකෙන් චෙක් පත්තරා ගනුදෙනු කරන්න පුළුවන්. චෙක් පත්තරා ගනුදෙනු කරන්න පුළුවන්. දැන් හිතන්න ඔයාගේ account එකේ තියෙන්නේ දැනට ශේෂය රුපියල් 20000යි කියලා. 20000යි. දැන් account එකේ සල්ලි තියෙන්නේ 20000යි. ඔයාට අර බඩු ණයට දීපු එක්කෙනා හිටියේ පුතා. ණයමියා මිනිහට රුපියල් 30000ක් ගෙවන්න උනා. 30000ක් ගෙවන්න උනා. ඒතර ඔයා මොකද කරන්නේ? චෙක් එකක් ලියනවා ගිහිල්ලා බැංකුවෙන් ගන්න. ගිහිල්ලා බැංකුවෙන් ගන්න. ඒතර දැන් මිනිස්සයා බැංකුවට යනවා. ගිහිල්ලා කැෂියර්ට චෙක් එක දෙනවා. කැෂියර් බලනවා account එකේ තියෙන 20000යි. අම්මා අපි කියලා තියෙනවා යාට 30000ක් දෙන්න කියලා. ඒතර කැෂියර් ගිහිල්ලා මැනේජර්ගෙන් අහනවා සර් මේමයි අර තිලක වර්ධන ව්‍යාපාරයේ තියෙන්නේ. තිලක වර්ධන එක. ඒතර මේ තිලක වර්ධන ව්‍යාපාරයේ account එකේ තියෙන රුපියල් 20000යි. එයා අපිට චෙක් එකක් කියවලා තියෙනවා මේ මෙන්න මේ මෙයාට 30000ක් දෙන්න කියලා. ඒතර මැනේජර් කියනවා මේමයි. තිලක වර්ධන කියන්නේ අපේ හොඳ කස්ටමර් කෙනෙක්. දැන් 20000ක් තිබුණට ඔය account එකට තව විනාඩි 5කින් 10කින් කෝටියක් දෙකක් වැටෙයි. ඒ තරම් බිස්නස් යන සුපිරි account එකක් ඕක. ඔය මේ රුපියල් 10000 ගැන හිතලා කස්ටමර්ව නැති කරගන්න එපා. ඒක අතින් දාලා ගෙවලා දාන්න. අපේ සල්ලි වලින් දාලා ගෙවන්න. අන්න පුතා එතකොට බැංකුව මේ චෙක් එකට ගෙවීමක් කරනවා. අපේ account එකේ 20000යි බැංකුව අතින් දානවා 30000. දාලා ගෙවනවා. එතකොට අපේ account එක ඍණ 10000ක් වෙනවා. ඍණ 10000. තිබුණ 20000යි 30000ක ගෙවීමක් කරා. එතකොට account එක ඍණ 10000ක් වෙනවා. මේ ඍණ 10000 කියන්නේ බැංකුව අතින් දාපු සල්ලි. මේකට අපි කියනවා බැංකු අයිරාව. මේක අපි කවදාරි බැංකුවට නැවත ගෙවිය යුතුයි. අපි වෙනුවෙන් අතින් දාපු සල්ලි එයා කවදාරි බැංකුවට මේක ගෙවන්න වෙනවා. එහෙනම් ඒක අපේ ජංගම වගකීමක්. අපේ වගකීමක්. අපේ වගකීමක්. පැහැදිලිද? right. ඊළඟට 8 කලින් ලද ආදායම්. පුතා ඒක පොඩ්ඩක් තියන්න. අර ආදායම් කියන පදේ ඉස්සරහට එන්න එපැයි. අපි සාකච්ඡා කරන්න. වත්කම් ඉවරයි, හිමිකම් ඉවරයි. දැන් මේ වගකීම තමයි කර ඉන්නේ. තව ඉස්සරහට එන්න තියෙනවා ආදායමයි වියදමයි. ඒ ආදායම කියන එක පැහැදිලි කරද්දී මම ඔය කලින් ලද ආදායම පැහැදිලි කරන්නම්. ඒක වගකීමක් වෙන්නේ කොහොමද කියලා. දැන්ට නිකන් එක මතක තියාගෙන ඒක ස්කිප් කරලා යන්න. මම මේක අනිවාර්යෙන් ආදායම් කියන පදේ පැහැදිලි කරද්දී පැහැදිලි කරන්නම්. ඊළඟ 9 ගෙවිය යුතු ආදායම් බදු. ආණ්ඩුවට ගෙවන්න ඕන ටැක්ස්. ගෙවලා නැත්තම් එය ගෙවන තුරු වගකීමක්. ඒවා පෑර අරින්න බෑ. ගෙවන තුරු වගකීමක්. පැහැදිලිද? right. ඊළඟට
මෙන්න මේ බාහිර වගකීම් පුතා මෙන්න මේ බාහිර වගකීම් තියෙනවානේ. දැන් අපි මේ කතා කරපු බාහිර වගකීම් මෙන්න මේවා අපිට ගෙවන්න දීලා තියෙන කාල තියෙනවා. සමහරක් ඒවා මාසයයි, සමහරක් ඒවා මාස 3යි, සමහරක් ඒවා අවුරුද්දයි, සමහරක් ඒවා අවුරුදු 5යි ඒ විදියට. නිසා මෙන්න මේ කියන බාහිර වගකීම් අපිට ගෙවන්න ලැබිලා තියෙන කාලය මත නැවත කොටස් දෙකකට බෙදනවා. ඒ බාහිර වගකීම. එකක් අපි කියනවා ජංගම නොවන වගකීම්. ජංගම නොවන වගකීම්. හරි. පුතා ජංගම කියන්නේ මාස කීයක්ද? ජංගම කියන්නේ කෙටි කාලය. ඒ කියන්නේ මාස 12. මාස 12. තොර ජංගම නොවන වගකීම් කියන්නේ මාස 12ක් නොවන ඒවා. ඒ කියන්නේ යම් කිසි වගකීමක් ගෙවන්න අපිට මාස 12කට වඩා වැඩි කාලයක් හම්බ වෙලා තියෙනවා. ඒ වගකීම ගෙවන්න මාස 12කට වඩා වැඩි කාලයක් හම්බ වෙලා තියෙනවා නම් අපි කියන එක ජංගම නොවන වගකීමක් කියලා. පැහැදිලිද? right. ඒ කියන්නේ මේ වගකීම ගෙවන්න අපිට මාස 12කට වඩා වැඩි කාලයක් තියෙනවා. වැඩි කාලයක්. හරිද? එතකොට මේවා තමයි පුතා ගොඩක් වෙලාවට මේ ණය කර වගේ ඒවා. මේ යම්කිසි පුද්ගලයන්ගෙන් අරන් තියෙන ණය, උකස් ණය, බැංකු ණය වගේ ඒවා ගොඩක් වෙලාවට අපි ගන්නේ ගොඩක් වෙලාවට අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගියාට පස්සේ ගෙවන්න. අන්න ඒවට අපි කියනවා පුතා ජංගම නොවන වගකීම් කියලා. පැහැදිලිද? අනිත් වගකීම් තමයි ජංගම වගකීම්. ඒතර ජංගම වගකීම් කියන්නේ ජංගම කියන්නේ කොච්චර කාලයක්ද පුතා? ජංගම කියන්නේ මාස 12. ඒතර ජංගම වගකීම් කියන්නේ මාස 12කට වඩා අඩු කාලයක් තුල ගෙවිය යුතු ඒවා. හරිද? ඒතර යම් කිසි වගකීමක් ගෙවන්න ඕනේ අපි මාස 12ක් හරි ඊට වඩා අඩු කාලයක් ඇතුළත නම් ඒ වගකීමට අපි කියනවා ජංගම වගකීමක් කියලා. පැහැදිලිද? තේරුණාද? මෙන්න මේ ණයට බඩු ගත්ත කට්ටියට අපිට පුළුවන් ද පුතා අවුරුද්දක් යනකම් ඇද ඉන්න? බෑ. ඒ වුණොත් ඒ මිනිස්සු ඊළඟ පාර බඩු දෙන්නේ නැහැ බිස්නස් එක කරන්න. හරිද? එහෙනම් මෙන්න මේ ණය හිමියෝ කියන්නේ ඒම එකක්. අර උපචිත වියදම් ගෙවලා නැති වියදම් ලයිට් බිල පුළුවන්ද? ගෙදර ලයිට් බිල පුළුවන්ද ගෙවන්න නැතුව අවුරුද්දකට වඩා වැඩි කාලයක් අදින්න? එහෙම පුළුවන්ද? බෑ. අවුල් ලයිට් කපලා දාලා එයි. ලයිට් නෙමෙයි කරන්ට් එක කපලා දාලා එයි. ලයිට් කපලා යන්නේ නැහනේ. කරන්ට් එක කපලා එයි. හරිද? බැංකු අයිරාව පුළුවන්ද? බැංකු අයිරාව පුළුවන්ද මේ? හදිස්සියට නේද බැංකුව සල්ලි දුන්නේ අපිට? හදිස්සියට නේ.
එයා අප වෙලා නේද සල්ලි දුන්නේ? ඒවා පුළුවන් ද අවුරුද්දක් තිස්සේ අදින්න? බෑ. මෙන්න මේවා ජංගම වගකීම්. පැහැදිලිද? හරි. රයිට්. බලන්න ටියුට් එකේ බාහිර වගකීම් කිසියම් ව්‍යාපාරයක් විසින් එම ව්‍යාපාර ආයතනයේ සත්‍ය නොවන බාහිර අයිතිකරුවන් වෙත ගෙවා නිදහස් කළ යුතුව පවත්නා මූල්‍යමය බැඳීම් වල වටිනාකම බාහිර වගකීම් නම් වේ. උදාහරණ ණයකර, පුද්ගල ණය, උකස් ණය, බැංකු ණය, ණය හිමියෝ, උපචිත වියදම්, බැංකු වෛරාව කලින් ලදා දැන් මම පැහැදිලි කරන්න පුතා ගෙවිය යුතු ආදායම් බදු. right. බාහිර වගකීම් ගෙවා නිදහස් කිරීමට ලැබී ඇති කාල සීමාව අනුව බාහිර වගකීම් නැවත කොටස් දෙකකට වර්ග කළ හැකිය. ජංගම නොවන වගකීම්, ජංගම වගකීම්. ජංගම නොවන වගකීම් කියන්නේ එනම් මාස 12කට වඩා වැඩි කාල සීමාවකදී ගෙවා නිදහස් කළ යුතුව පවත්නා බාහිර වගකීම් ජංගම නොවන වගකීම් හෙවත් දිගුකාලීන වගකීම් නම් වේ. උදාහරණ ණයකර, බැංකු ණය, උකස් ණය. ජංගම වගකීම් එනම් මාස 12ක් හෝ ඊට වඩා අඩු කාල සීමාවකදී ගෙවා නිදහස් කළ යුතුව පවත්නා බාහිර වගකීම් ජංගම වගකීම් එවත් කෙටි කාලීන වගකීම් නම් වේ. උදාහරණ ණය හිමියෝ, උපචිත වියදම්, බැංකු වෛරාව, කලින් ලද ආදායම්. පැහැදිලිද? right. එතකොට පුතා අපේ වගකීම් අපි කතා කරා ඒක ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. එකක් අභ්‍යන්තර වගකීම. අභ්‍යන්තර වගකීම්. අනිත් එක බාහිර වගකීම්. පැහැදිලිද? right. අභ්‍යන්තර වගකීම කියන්නේ සත්‍ය අයිතිකාරයට ගෙවන්න ඕන එක. ඒතර මෙයාට තමයි අපි කියන්නේ සමීකරණේ හිමිකම් කියලා. හිමිකම්. ඒතර යාට ගෙවන්න ඕනේ මොනවාද? සැබෑ ලෙසම ගෙවන්න ඕනේ ප්‍රාග්ධනයයි, එයා දාපු ප්‍රාග්ධනයයි, ලාභයයි. තව සංචිත කියලා එකක් තියෙනවා. ඒක නිකම් මතක තියාගන්න. බාහිර වගකීම් කියන්නේ සත්‍ය නොවන අයිතිකරුට ගෙවන්න ඕන එක. ඒතර මේක ගෙවලා දෙන්න අපිට ලබා දීලා තියෙන කාලය අනුව නැවත කොටස් දෙකයි. එකක් ජංගම නොවන වගකීම්. අනිත් එක ජංගම වගකීම්. හරිද? ජංගම නොවන කියන්නේ මාස 12කට වඩා වැඩි කාලයක් යනවා ඒක ගෙවන්න. ජංගම කියන්නේ මාස 12ක් හරි ඊට වඩා අඩු කාලයක් ඇතුළත ගෙවන්න ඕනේ ඒවා. පැහැදිලිද? හරි. පුතා එතකොට අපේ සමීකරණේ පද පහක්නේ තිබුණේ. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. දැන් අපි මේ වෙද්දී වත්කම ඉවරයි, වගකීම් ඉවරයි, හිමිකම් ඉවරයි. right? ඒතර අපිට ඉතුරු වෙලා තියෙන්නේ තව පද දෙකයි, ආදායමුයි වියදමුයි. මේ දෙක කතා කරලා ඉවර කරාට පස්සේ
අපි යනවා මේ මොකක්ද ගණන් ටික හදන්න. ඊට පස්සේ account set එක හරි. අපිට තියෙන ගණන් හදාගෙන යන්න. පැහැදිලිද? තේරුණාද? හරි. එහෙනම් අපි අදට ක්ලාස් එක නතර කරනවා. Audio Jungle. Audio